නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ධර්ම දානය තමයි ලෝකේ දානයන් අතර අග්‍රම දානය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ. බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නවා. අපි කවුරුත් දන්නවා අටපිරිකරක් පූජා කිරීම, සිවුරු පිරිකර පූජා කිරීම කියන්නේ විශාල පිනක්. මේ උපමාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි කෙනෙක් අහස උසට, මේ උපමාව අපි සාමාන්‍ය කතාවට කියන විශාල අටපිරිකර ගොඩක් දැක්කොත් අම්මෝ අහස උසට අටපිරිකර කන්දක් කියලා මිනිස්සු කියනවා. අහස උසට විශාල අටපිරිකර කන්දක් ගොඩ ගහලා අටපිරිකර දුගී මගී යාචකයන්ට දන් දෙන්නේ නැහැ. මතක තියාගන්න, අටපිරිකර පූජා කරන්නේ භික්ෂුන් වහන්සේලාට, මේ පැවිදි වෙච්ච භික්ෂු භික්ෂුණීන්ට. එතකොට මේ විශාල අටපිරිකර කන්දක් ගොඩ ගහලා බුදුරජාණන් වහන්සේගේ පැවිදි ශ්‍රාවකයන්ට, භික්ෂුන් වහන්සේලාට, භික්ෂුණීන් වහන්සේලාට අටපිරිකර පූජාවක් කරනවා. ඒක විශාල පිනක්. ආනිසංස මෙපමණයි කියලා සීමා කරන්න පුළුවන් කමක් නැති විශාල පිනක්. තව කෙනෙක් සතර පද ගාථාවකින් දහම් දෙසනවා. ගාථාවකට තියෙන පද 4යි. එතකොට සතර පද ගාථාවකින් බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් දේශනා කරනවා. අර අහස උසට අටපිරිකර කන්දක් පූජා කරනවට වඩා සතර පද ගාථාවකින් ධර්ම දේශනාවක් කිරීම ඊට වඩා ආනිසංස ප්‍රබලයි කියලා. බුදුරජාණන් වහන්සේ ඒ නිසයි පෙන්වුවේ සබ්බ දානං, මේ ධර්ම දානං ජිනාති, සියලු දානයන් අතර ධර්ම දානයම අග්‍රයි කියලා. පින්වතුනි, ඔබ දන්නවනේ අපේ රටේ හිටපු දුටුගැමුණු රජුරෝ. මේ දුටුගැමුණු රජුරෝ මහා පින්කම් කර. දුටුගැමුණු රජුරෝ කියන්නේ මේ සාමාන්‍ය යුද්ධ කරලා එලාර මැරුවා විතරක් නෙමෙයි. සාමාන්‍ය අපේ අය බොහෝ දෙනෙක් දන්නේ මේ යුද්ධ කරා, එලාර ඇතුළු පිරිස පැරදුවා, රටේ එක්සේසත් කරා, ඔය කතා ටික තමයි. දුටුගැමුණු රජුරෝ කියන්නේ ඒකහ සංඛේය කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන යන බෝධිසත්වයෙක්. අසංඛේයිකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරනවා. ඒ පාරමී සම්පූර්ණ කරගෙන අන්තිම වෙලාව ඊළඟට මේ මහා බද්ද කල්පේ ඊළඟට බුදු වෙන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ දකුණස්සව් පදවිය ප්‍රාර්ථනා කරගෙන සසරේ අසංකේයකුත් කල්ප ලක්ෂයක් පාරමී පුරාගෙන ආපු කෙනා. එතකොට තව බොහෝ දුර ඉපදී යන්න තියෙන සසර ගමනක් නෙමෙයි. ඊළඟ බුදුහාඳුරු පහළ වෙනකොට අග්‍රශ්‍රාවක තනතුරක් ලබලා පිරිනිවන් පාන්න තරම් පුණ්‍ය ශක්තිය ප්‍රබල කෙනෙක්. එදා මනුලොවට ආවේ ගෞතම බුද්ධ ශාසනය බබලවන්න. ඒ වගේම රට එක්සේසත් කරලා රුවන්වැලි මහා සෑය, අද ලෝකෙ තියෙන පූජනීය මහා සෑය, මිරිස වැටි චෛත්‍ය, ලෝවා මහාපාය මහා පින්කම් කරා. භික්ෂු භික්ෂුණීන්ට ආරාම හදලා පූජා කරා, දන් දුන්නා, අටපිරිකර පූජා කරා. මේ වගේ මහා පින්කම් කරලා ඔබ අහලා ඇති දුටුගැමුණු රජතුමාට තිබුණා පින් පොතක්. ඔය පින් පොත පෙරලා හැමදාම කරපු පින්කම් ඔය පොතේ සටහන් කරලා නිතර සිහි කරනවා. මම මෙහෙම පින් කරපු කෙනෙක්, මම මේ වගේ පින් කරලා තියෙනවා, මම මේ තරම් පින් කරලා තියෙනවා. ඔහොම පින්කම් සිහි කරනකොට දවසක් මම මොකද්ද කරපු නැති පින්කම කියලා මෙනෙහි කරගෙන ගියා. ඔහොම මෙනෙහි කරගෙන යනකොට මතක් වුණා දවසක් ස්වාමීන් වහන්සේ නමක් දහම් දේශනකොට කිව්වා සියලු දානයන් අතර සබ්බ දානං ධම්ම දානං ජිනාති, ධර්ම දානය උතුම් කියලා. ඒ වෙලාවේ රජතුමාට හිතුණා මටම බණක් කියන්න පුළුවන් නම් මං කොහොම හරි බණක් කියන්න කරුණු ටිකක් හදාගෙන භික්ෂුන් වහන්සේලාගෙනුත් අවසර අරගෙන මගේ වචනින්ම බුදු කෙනෙක් එක ගාථාවක් හරි මං පැහැදිලි කරලා බණක් කියනවා. ඉතින් මහා සංඝයා දැනුවත් කරා රජතුමන්ට මේ වගේ බණක් කියන්න ආසාවක් තියෙනවා කියලා. අද තියෙනවා අනුරාධපුරේ විශාලම චෛත්‍ය තියෙන්නේ ජේතවන මහා සෑය. එතකොට ඔය මළුවේ තමයි එදා බණ කියන්න සූදානම් වුණේ. එදා මිනිස්සු රැස් කරලා රජ්ජුරුවන්ගේ රාජකීය පිරිසත් එකතු වුණා.
භික්ෂූන් වහන්සේලාත් වැඩැම්මවා. රජතුමා මහා මංගල සූත්‍රයෙන් තමයි බණ කියන්න ලෑස්ති වුණේ. දැන් හිතන්න රජතුමා දැන් ඉස්සර අපේ පැරැන්නෝ 3 සූත්‍රය රතන සූත්‍රය මහා මංගල සූත්‍ර කරණීයමෙත්ත සූත්‍රය ඔවා කටපාඩම්. දැන් මහා මංගල සූත්‍රයෙන් බණ කියන්න ඔය මංගල සූත්‍රය හොඳට බලලා අධ්‍යයනය කරලා නිතර නිතර කියවලා කටපාඩම් කරලා බොහෝම සූදානමෙන් දුටුගැමුණු රජතුමා මහා සංඝයාටත් වන්දනා කරලා ඒ වෙනකොට ඒ භූමියේ තිබිච්ච ජේතවන මහා සෑයටත් වන්දනා කරලා ධර්ම දේශනා කරන්න සකස් කරපු මණ්ඩපේ භික්ෂුන් වහන්සේලාගෙන් අවසරගෙන වාඩි වුණා බණ කියන්න. අර මණ්ඩපේ වාඩි වුණාට පස්සේ රජ්ජුරුව වෙවුලන්න පටන් ගත්තා. අර පාඩම් කරගෙන ආපු ලෑස්ති වෙලාපු බණ අමතක වුණා. දැන් බලන්න දුටුගැමුණු රජ්ජුරුව කියන්නේ ආයි කාට බයද මේ? රට එක්සේ සත් කරපු රටේ රජ්ජුරුව. ආයි සතුරෙක් ඉඳී කියලාවත් මේ කාට බය වෙන්නද? හැබැයි ඒ ධර්මාසනයේ වාඩි වෙලා බණ කියන්න හදනකොට මුළු ඇඟම වෙවුලලා ඇඟම හිරි වැටිලා ගියා. ඒ වෙලාවේ ආසනින් බැහැලා ටික වෙලාවක් හිටිය බණ කියාගන්න අමාරුයි. ආසනින් බැහැලා ආසනයට වන්දනා කරා මහා සංඝයාට වන්දනා කරා. වන්දනා කරලා කියනවා සාදු සාදු සාමීනී මං බොහෝම සූදානම් වෙලා ලෑස්ති වෙලා මහා මංගල සූත්‍රයෙන් ධර්ම දේශනාවක් කරන්න ආසාවටමයි ඇවිල්ලා සංඝයාගෙන් අවසර අරගෙන මේ ආසනේ වාඩි වුණේ. නමුත් මට මගේ ඇඟම වෙවුලලා ගියා. ඇඟ කිලිපොලාගෙන ගියා. මගේ රෝම දැහැගත්තා. සාමීනී මේ ධර්මයේ පරම ගාම්භීරයි. මේ ධර්ම දේශනා කරන සාමීන් වහන්සේලා මොනතරම් මහා පින්වන්ත පිරිසක්ද. මම මේ තරම් සූදානම් වෙලාවත් මට බණක් කියාගන්න බැරි වුණා කියෝ. සාමීනී අද පටන් මේ ලංකා භූමිය පුරාම ධර්ම දේශනා කරන සියලු සාමීන් වහන්සේලා වෙනුවෙන් ධර්ම පරිස්කාර මගේ ගානේ මම පූජා කරනවා කියෝ. එතකොට ඒ කාලේ ඔය නිතර බණ කියවෙන්නෙත් නැහැ. ඒ ප්‍රදේශවල පළාත්වල මිනිස්සු එකතු වෙලා බොහෝ වෙලාවට පෝය දවස්වලට සතර පෝයට විශේෂ දවස්වලට තමයි ධර්ම දේශනා පින්කම් පැවැත්වෙන්නේ. ඉතින් රජතුමාගේ රාජ්‍ය අනුග්‍රහයෙන් හැම ප්‍රදේශයකම ඉන්න ඒ අමාත්‍යවරුන්ට පාලකයන්ට පණවිඩ ඇරියා යම් සාමීන් වහන්සේ නමක් තමන්ගේ ප්‍රදේශයේ ධර්ම දේශනාවක් කරනවද. දුටුගැමුණු රජතුමාගේ ගානේ ධර්ම පරිස්කාර පූජා කරවන්න කියෝ. එදකොට අපි බලන්න රජතුමා කොච්චර පින්කං කරාද. ඒ වගේම ධර්ම දානය කැන මොන තරං උතුම්ද. මතකතියාගන්න මේ එක බණ පදයක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකස්මින් බ්‍රහ්ම චරියස්මින් සහස්සම් මච්චු භායින. මහනෙනි බුදු කෙනෙකුගේ එක බණපදයක මරු පරදවන රහතුන් ලක්ස ගනම් බිහි කරන ශක්තිය තියෙන. එක බණපදයක රහතන් වහන්සේලා ලක්ස ගනම් බිහි කරන ශක්තිය තියෙන. ඒක තියෙන බුදු කෙනෙක්ගේ මේ බුද්ධ වචනය තියෙන ශක්තිය. ඒ අපිට හිතාගන්න බෑ. බුදුගුණ අචින්තියයි. ඒ අචින්තිය බුදුගෙනෙක්ගේ හදවතේ පැනනගෙන ඒ ධර්මය ඒ ඥානය ඒ සර්වඥතා ඥානය තමයි බුදු කෙනෙක්ගේ බුද්ධ වචන හැටියට බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් දේශනාවෙන්. ඒ වචනවල තියෙනවා මහා පුදුම බුද්ධ ශක්තියක්. දැන් බලන්න ඔබ අහලා ඇති උපතිස්ස කෝලිත දෙන්න. අපේ බුද්ධ ශාසනය අගසව් වෙච්ච දෙන්න. දුටුගැමුණු රජුරෝ කියන්නේ ඊළඟ බුද්ධ ශාසනයේ අග්‍රශ්‍රාවක පදවි ප්‍රාර්ථනා කරගෙන පාරමී පුරපු කෙනයි. අපේ ගෞතම බුද්ධ ශාසනයේ අගසව් තනතුර ලැබුවේ සාරිපුත්ත මොග්ගල්ලාන. ඒ අයගේ ගිහි නම තමයි උපතිස්ස කෝලිත. මේ අය ගිහි කාලේ යාළුවෝ දෙන්න ඔබ ඔය කතා අහලා ඇති. දෙන්න තරුණ වයසේ ඒ කාලේ තිබිලා තියෙන ගිරක්ද සමප්පජ කියලා. ඒ කියන්නේ නිකන් සාමාන්‍යයෙන් ඔය කානිවල් කියලා තියෙන්නේ. අවුරුද්දකට වතාවක් එනවා නගරේ විනෝද මේලා උත්සවයක්. තරුණ කාලේ හැම අවුරුද්දෙම ඔය උත්සවයේ බලන්න බොහෝම ආසාවෙන් තරුණයෝ එක්ක යනවා. ඒ යනකොට යාළුවෝ දෙන්න තමයි කොහෙ ගියත් එකට විනෝද වෙන්න යන්නේ. උපතිස්ස කෝලිත. තරුණ වයසට එනකොට දැන් නුවණ මෝරලා අර පෙර සසර පුරපු පාරමී නුවණ
මෝරණ ඒ පින බලවත් වෙන වෙලාවල් එනවා. එදත් ගියා උත්සවේ බලන්න. නටන ගයන විනෝද වෙන මේ උත්සවේ බලාගෙන හිටියා. එදා වෙනදා වගේ නෙමේ මේව බලාගෙන ඉන්නකොට හිතට ගලාගෙන එනවා මොනවද අපි මේ බලන්නේ. මේ උඩ පනිනවා නටනවා කෑගහනවා මොනවද ඇත්තට මේව බැලුව කියලා අපිට අර්ථයක් තියෙනවද. මේ හැමෝම මුලාවක නේද ජීවත්වෙන්නේ. මේ හැමෝම මරණයට පත්වෙනවා. මේ අය මොනතරං අවිද්‍යාවකද මේ ජීවත්වෙන්. අපි දෙන්න විමුක්තියක් හොයාගෙන යම් දෙන්නට දෙන්න එදා කතා වුණා එකම අදහස් ගැලපෙනවා. දෙන්න එතනින්ම ගියා විමුක්තියක් හොයාගෙන. විමුක්තියක් හොයාගෙන හොම ඇවිදගෙන ගිහිල්ල සංජය කියලා පරිබ්‍රාජකයෙක් හිටියා. මේ සංජය පරිබ්‍රාජකයා 500ක පිරිසක් එක්ක ගුරුවරයෙක් හැටියට අර 500ටම විමුක්ති මාර්ගයක් කියලා දෙන්න. ඉතින් ඔය පිරිසට එකතු වෙලා කාලයක් හිටියා. සංජය කියන දේවල් අහගෙන වැඳගෙන හිටියා කිසිම අවබෝධයක් ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ දෙන්නට හිතුණා මේ අපි බලාපොරොත්තු වෙන අපි හොයාගෙන යන විමුක්තියක් මෙතන නැහැ. අපි මෙතන යන්. එතනින් පිටත් වෙලා ගියා. ටික දුරක් ගිහිල්ලා දෙන්න පාරවල් දෙකකට බෙදිලා ගියා. කාට හරි ඉස්සල්ලා මාර්ගය ලැබුණොත් අනිත් කෙනාට කියමු කියලා දෙන්න පොරොන්දු වෙලා පාරවල් දෙකක ගියා. ඔහොම යනකොට තමයි අස්සජී මහරහතන් වහන්සේ වඩිනවා. කොණ්ණඤ්ඤ වප්ප බද්ධිය මහානාම අස්සජී. අන්නේ පස්වක භික්ෂූන් වහන්සේලාගෙන් පස්වෙනි කෙනා. උන්වහන්සේගේ ඉරියව් බොහෝම සාන්තයි, බොහොම තැම්පත්. උන්වහන්සේ ළඟට ගිහිල්ලා ඇහුවා ස්වාමීනි ඔබ වහන්සේ බොහොම තැම්පත් කෙනෙක්, බොහොම සාන්ත කෙනෙක්. ඔබ වහන්සේ නම් යමක් අවබෝධ කරගත්ත කෙනෙක් පාටයි. අනේ ස්වාමීනි ඔබ වහන්සේ දන්න දෙයක් තියෙනවා නම් අනේ මටත් මේ මාර්ගය කියලා දෙන්න. ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද කියලා ඇහුවා. ඒ වෙලාවේ අස්සජී මහරහතන් වහන්සේ මේ බුද්ධ වචනේ වටිනාකම තේරුම් ගත්තා. අස්සජී මහරහතන් වහන්සේ දැන් රහතන් වහන්සේ නම. තමන්ට හිතෙන දේවල් හිතට එන දේවල් කොච්චරනම් කියන්න පුළුවන්ද? මෙහෙමයි කියලා මොනවා කියන්න බැරිද? හැබැයි අස්සජී මහරහතන් වහන්සේ කිව්වා මම ගොඩාක් ධර්මයේ දන්නේ. මගේ ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේ අන්න උන්වහන්සේ වේළුවනාරාමේ රජගහනුවර වැඩ ඉන්නවා. හැබැයි මං අවබෝධ කරගත්ත දේ හකුලෝලා ඒ බුද්ධ වචනයෙන් ගාථාවකින් කියන්න. හොඳයි කියන්න මං අහගන්නම් කියලා දැන් මහා පාරේ වැඳගෙන අහගෙන හිටියා. ඒ ධම්මා හේතු පබවා තේසං හේතු තථාගතෝ ආහා තේ සංචයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ කියලා ওই ගාථාව කියනවා. දැන් බලන්න ගාථාවට පද 4යි. ඔය පද 4 ගාථාවෙන් පද 2ක් ඇහෙනකොටම සෝවාන් ඵලයටපත් වුණා. අන්න බුද්ධ වචනයක තියෙන වටිනාකම දැන් බලන්න අර සංජය පරිබ්‍රාජකයා ළඟ මොනවා අහගෙන හිටියත් ඔහුත් විමුක්තිය මේකයි මාර්ගය කී මොනවා හරි කියන්නේ නැතිනේ. හැබැයි බුද්ධ වචනේ නෙමෙයි. නිවැරදි ශ්‍රී සද්ධර්මයේ තියෙන වටිනාකම. ඒ බුද්ධ වචනයක තියෙන ශක්තිය මේක අපිට හිතාගන්න බැරි දෙයක්. බුද්ධ වචනයක තියෙන ශක්තිය කියන්නේ ඒ බුද්ධ වචනයක ගාථාව ඇහෙනකොට පද 2 ඇහෙනකොට උතුම් සෝවාන් ඵලයටපත් වුණා. අන්න ඒ නිසා පින්වතුනි බුදු කෙනෙකුගේ බණ පදයක් ඇහෙනවා කියලා කියන්නේ. බලන්න බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම දේශනාව ධම්මචක්ක දේශනාව අහලා 18 කෝටියක් දෙවිවරු මාර්ගඵල ලැබුවා. පළවෙනි දවසේ කොණ්ණඤ්ඤ ස්වාමීන් වහන්සේ සෝවාන් වෙනකොට දෙවියන් අතරින් 18 කෝටියක් මාර්ගඵල ලබනවා. බොහෝ දේශනාවල බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා සමහරලාට මනුස්ස ලෝකෙ එක්කෙනෙක් දෙන්නෙක් තුන් දෙනෙක් සමහර දේශන අහලා දහස් ගණන් මාර්ගඵල ලැබපු සිදුවීම් තියෙනවා. උරුවෙල් කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු 1000ක් දෙනා. ආදිත්ත පරියාය කියන සූත්‍ර දේශනාවෙන් බණ අහලා අවසන් වෙනකොට 1000ම උතුම් අරහත්ත්වයට පත් වුණා. බලන්න එක දේශනාවක් අහලා දහසක් දෙනා කෙලෙසුන්ගෙන් මිදිලා උතුම් මහරහතන් වහන්සේලා බවට පත් වෙනවා. මේ බුද්ධ වචනේ මොනතරම් ශක්තියක් තියෙනවද? ඒ නිසා එවැනි උතුම් බුද්ධ වචනයක් බුදු කෙනෙකුගේ එක ගාථාවක් වේවා තව කෙනෙකුට අහන්න සලස්සනවා කියලා කියන්නේ පින අතර අග්‍රම පිනක්.
එනිසායි පිංහතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සබ්බදානන් ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්මදානයම අග්‍රයි කියලා. දැම් බලන්න කෙනෙක් අටපිරිකර කන්දක් නෙමෙයි. එකාට පිරිකරක් හරි පූජා කරන්න හිතන්නේ බණක් ඇහුවොත්. අපි බණ අහපු නිසයි දන්නේ පින් පව් කියන්නේ මොනවද. කර්ම කරම්ඵල කියන්නේ මොනවද. හොඳ නරක කියන්නේ මොනවද. යහපත්දේ අයහපත්දේ මොනවද. මිලෝ පරලව කොහොමද මැරිලා උපදින ආකාරි සංසාරි ස්වභාවේ මේ ඔක්කෝම අපි දන්නේ බණ අහපු නිසා. බුද්ධ ශූන්‍ය කාලවල එක බණපදයක් අහන්න නෑ ලෝකෙ. ඒ නිසා පිංහතුනී මේ බුදු කෙනෙක්ගේ ධර්මය තියෙන කාලයක්. බුද්ධ වචනය ඇහෙන කාලයක්. මේ කාලේ තුළ අප්‍රමාදීව ඔබ ධර්මය දියුණු කරගන්න දක්ෂවේ. අද ඔබට මං බුද්ධ දේශනාවක් ඇසුරේ. අපිට මේ ලැබිලා තියෙන ෂණ සම්පත්තිය වටිනාකම. ඔබට තේරුම් ගන්න පුළුවන් විදිහේ මේ දේශනාව තියෙන අංගුත්තර නිකාය අක්කන සූත්‍රය. අක්කන සූත්‍රය. මේ දේශනාව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙකුට බුද්ධ ශාසනයක් අහිමි වෙන්න පුළුවන් ආකාර. බුද්ධ ශාසනයක් අහිමි වෙලා ධර්මය අවබෝධ කරන්න තියෙන අවස්ථාව මගහැරිලා යන අවස්ථා මේ දේශනාව බුදුරජාණන් වහන්සේ පෙන්නවා. අපි එකින් එක තේරුම් ගන්න උත්සාහයක් ගමු. මොන තරං අවස්ථාවක්ද මොන තරම් වටිනාකමක්ද බුද්ධ ශාසනයයි මනුස්ස ජීවිතය එකතු වෙනවා කියන්න. මේ අක්කන සූත්‍ර බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔන්න කෙනෙක් සසරි පින් කරනවා. පාරමී පුරනවා. අනේ මට බුද්ධ ශාසනයක් මුණ ගැහේවා. අනේ මට කවදහරි බුද්ධ ශාසනයක නිවන් දකින්න ලැබේවා කියලා පින් කරනවා දන් දෙනවා සිල් රකින්නවා. මෙහෙම ගුණධර්ම පුරාගෙන එනවා. ඔහොම එන අතරේ අපායගාමී අකුසලයක් කෙරෙනවා. මේ පෘථග්ජන ජීවිතේ භයානකම මේකයි. කොයි මොහොතේ හරි තමන්ගේ අතින් අපායගාමී අකුසලයක් වෙන්න පුළුවන්. සෝවාන් වෙන කල්ලි අනතුර තියෙනවා. ඔබට හිතෙන්න පුළුවන් නෑ අපි එහෙම නෑ. මගේ අතින් නම් කීයටවත් එහෙම වෙන්නේ මම නම් එහෙම කෙනෙක් නෙමෙයි. අපි එහෙම කියනවා. හැබැයි මතක තියාගන්න ඔහොම කියපු ගොඩාක් අය ජීවිතේ වරද්ද ගත්තා. ඒ අය ජීවිතේ වැරදුනාට පස්සේ මට එහෙම දෙයක් වුණා කියලා මට හිතාගන්නවත් බෑ. මං එහෙම කෙනෙක් නෙමෙයි ඒ වෙලාවේ මට මොනවා වුණාද මන් දන්නේ. ඔහොම කියන අය කොච්චර ඉන්නවද? ඒ නිසා වරදින්න පුළුවන්. මේ ක්ලේශ ධර්මයන් අලු යට ගිනි පොකුරු වගේ මතුවෙන්නේ. සමහර වෙලාවට උපාසකයා වගේ සුදුරිදි ඇදගෙන ඉන්න කෙනා නොසිතන විදිහේ ෂණික කෝපයත් එක්ක මිනිමරුවෙක් වෙන්න පුළුවන්. ජීවිතයේ කෙලෙස් බලවත් වෙලා එනකොට නොසිතන විදිහේ පාපී සල්ලාල ක්‍රියාවලට තමන්ගේ මනස පෙළඹෙන්න පුළුවන්. පස්සේ පසුතැවෙන. දහතේ දිවුරනවා ආයි මම මේ වැරද්ද කරන්නේ කියලා. ඒ නිසා මතක තියාගන්න ජීවිතයේ මිනිස්සු සැනින් නොමග යනවා. ඒ නොමග යන්නේ පෘථග්ජන භාවය නිසා. එතකොට කෙනෙක් මේ ජීවිතය තුළ අපි හිතමු නිරේගාමී අකුසලයක් කරලා කොහොම හරි මරණින් මත්තේ අපායට වැටෙනවා. සසරේ පාරමී පුරාගෙන ආපු කෙනෙක් අපායට වැටිලා. දැන් අපාය කියන්නේ අර කරපු පින් සසරේ කරපු පින් ඔක්කොම යටපත් වෙලා අපාය කියන්නේ පින විපාක දෙන්න තැනක් නෙමෙයි. තමන් කරපු යම් තාක් අකුසල් ඇද්ද ඒ අකුසල් මතුවේවි විපාක දෙන්න තැනක් නිරේ කියන්නේ. අපි හිතමු නිරේට වැටුණා කියලා. ඔය අතරේ ලෞතුරා බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා දහම් දේශනවා. එයා දන්නෙත් නැහැ. එයාට බණපදයක් ඇහෙන්නේ නැහැ. එයාට ඒ කාලය තුල පින යටපත් වෙලා අකුසල් විපාක දෙන කාලය. සමහර වෙලාවට යා අපායි දුක් විඳලා අර කර්ම ගෙවලා උඩට එනකොට බුද්ධ ශාසනයත් පිරිහිලා බුද්ධ ශූන්‍ය කාලයක්. අන්න යාට බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනෙ ගන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. ඒකට කියන්නේ ෂණ සම්පත්තිය අහිමි වෙනවා දුෂ්ටක්ෂණයක්. බුද්ධ ශාසනයක් පවතින කාලයක පෙර කර්මයක් බලවත් වෙලා නිරේ වැටුනොත් ඒ ෂණ සම්පත්තිය අහිමි වෙලා යන දුෂ්ටක්ෂණයක්. එයාට ධර්මය අවබෝධ කරන්න තියෙන අවස්ථාව මග හැරෙන. ඔන්න එකක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි කෙනෙක් හොඳට පින් කරනවා දන් දෙනවා සිල් රකින්නවා
අනේ මට බුදු කෙනෙක් පහළ වෙද්දි බුද්ධ ශාසනයේ අනාගතේ බණහලා නිවන් දකින්න ලැබේවා කියලා හිතාගෙන පින් කරගෙන එනවා. හැබැයි මතක තියාගන්න ඔය පින් කරගෙන යන්නේ තාම පෘථග්ජනයි. සෝවාන් වෙලා නෙමෙයි, අපායෙන් මිදලා නෙමෙයි. ඔහොම යන අතරේ තමන්ගේ අතින් වෙච්ච අකුසලයක් බලවත් වෙලා මරණ මංචකේ හරි තිරිසන් අපායට වැටෙනවා. මතක තියාගන්න එක වතාවක් තිරිසන් අපායට වැටිච්ච කෙනා ඒ වතාවේ ඒ කර්ම ඔක්කොම ගෙවලා ආයෙ උඩට එනවා නෙමෙයි. හිතාගන්න බෑ. කලාතුරකින් එහෙම එන්නත් පුළුවන්. හැබැයි සමහර තිරිසන් කර්ම ගැන තියෙනවා ආත්ම 100ක්වත් එක දිගට ඉපදෙනවා. ආත්ම 1000. තිරිසන් ලෝකේ කියන්නේ පින් කරන්න පුළුවන්, කුසල් වඩන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒ ලෝකේ තුලත් ඊට පස්සේ කර්ම රැස් වෙනවා. අර පින යටපත් වෙලා යනවා. පාරමී පුරපු පින පුණ්‍ය ශක්තිය යටපත් වෙලා තිරිසන් ලෝකෙම ඉපදී බොහෝ කාලයක් දුක් විඳලා යම් මොහොතක එතනින් පින මතුවලා උඩට ආවොත් අන්න අර පෙර කරපු පින් ටික එකතු වෙලා එනවා. එතකොට යම් කිසි කෙනෙක් තිරිසන් ලෝකේ වැටුණොත් මතක තියාගන්න තිරිසන් ලෝකේ කියන්නේ පින් කරන්න පුළුවන්, කුසල් වඩන්න පුළුවන් තැනක් නෙමෙයි. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි සතර අපායේ වැටිච්ච කෙනෙකුට ආයමත් උඩට එනවා කියලා කියන ඉන්න බැරිකමක් නෙමෙයි. අමාරුයි. කන කැස් බෑව විය සිදුරෙන් අහස දකිනවා වගේ කියනවා. දැන් ඔබ හිතන්න කෙනෙක් මැරිලා සාමාන්‍ය සතෙක් ගැන හිතන නිකන් එක්කෝ බල්ලෙක් හරි බලලෙක් හරි අපි නිකන් කැලේ සතෙක් ගැන හිතමු. සිංහෙක් වෙලා උපදිනවා. කැලේ රජානේ සිංහයා. දැන් අපි හිතමු සිංහෙක් වෙලා උපදිනවා. බොහොම ගාම්භීර සිංහෙක්ද. දැන් සිංහයා වෙජිටේරියන්ද? නෑ. සිංහයා සත්තු මරාගෙන කනවා. සතෙක් පස්සේ පන්නගෙන ගිහිල්ලා ඔහුව මරාගෙන කනවා. දැන් ඔහුට කර්ම රැස් වෙන්නේ නැද්ද? එතන ප්‍රාණඝාත ආදී අකුසල් ඔහුට රැස් වෙනවා. ඊළඟට ඒ සත්තු අතර රාගය, ද්වේෂය හපා ගන්නවා, පොර කනවා, බය තැති ගැනි ඔය කෙලෙස් ඔක්කොම තියෙනවා. මනුස්ස ලෝකෙ විතරක් කර්ම රැස් කරනවා නෙමෙයි. යම් තැනක ඉපදුනා නම් ඒ සත්වයෝ හැම කෙනාටම ඇස, කන, නාසය, දිව, කය, මනස පහළ වෙනවා. ඒක බිත්තරයක් ඇතුලින් උපදින කෙනෙකුට වෙන්න පුළුවන්. තෙත් පරිසරයෙන් උපදින කෙනෙකුට වෙන්න පුළුවන්. ඕපපාතිකව පහළ වෙච්ච කෙනෙකුට වෙන්න පුළුවන්. මව් කුසෙන් ඉපදෙන කෙනෙකුට වෙන්න පුළුවන්. කොහේ ඉපදුනත් ඉපදිලා තියෙන්නේ ආයතනානම් පටිලාභෝ. ආයතනයන්ගේ පහළවීම ඉපදීමයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. දැන් කුරුල්ලෙක් ගත්තත් ඇස, කන, නාසය, දිව, හොටයක් හරි තියෙනවා. ශරීරේ මනසක් තියෙනවා. ඕනම සතෙකුට. එතකොට ඒ සත්වයන් ඒ ලෝකවල කර්මානුරූපීව හැම සතාම තව සතෙක් ගොදුරු කරගෙන ජීවත් වෙන්න බොහෝ වෙලාවට තිරිසන් අපායයි. ඒ ලෝකවලත් කර්ම හැදෙනවා. ඊට පස්සේ ඒවත් එක්ක කැරකි ඉපදී ගිහිල්ලා ඔය අතරේ ඔන්න බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා. බුදුරජාණන් වහන්සේ නමක් මනුලෝ පහළ වෙලා දහම් දෙසනවා. සසරෙන් මිදෙන මාර්ගයේ ලෝකෙට දහම් දෙසමින් වඩිනවා. එයාට බණපදයක් අහලා තේරුම් ගන්න බෑ. එයාට නිවන් දකින්න පින නෑ. එයා තිරිසන් ලෝකේ දුෂ්ටක්ෂණයක්. අන්න බුදුරජාණන් වහන්සේ වදාළ බැරි වෙලාවත් බුද්ධ ශාසනයක් පවතින කාලේ තිරිසන් අපායකට වැටුනොත් ඒ කෙනාට නිවන් දකින්න මාර්ගඵලයක් ලබන්න ගැලවෙන්න බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න තියෙන අවස්ථාව මගහැරලා යනවා. ඊළඟට පින්වතුනි പ്രേත අපාය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න කෙනෙක් අර වගේ හොඳට පින් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. මරණ මංචකයේ අකුසලයක් බලවත් වෙලා പ്രേත ලෝකෙ උපදින. ආසන්න කර්ම කියලා තියෙනවා. ඒ මොහොතේ වෙන්න පුළුවන්. තමන් පෙර කරපු කර්මයක් වෙන්න පුළුවන් බලවත් වෙලා ඔන්න പ്രേත ලෝකෙ උපදිනවා. මතක තියාගන්න මනුස්ස ලෝකේ නම් කෙනෙක් අවුරුදු 50ක් 60ක් 100ක් പ്രേත අපායවල අවුරුදු දහස් ගණන් අවුරුදු දසදහස් ගණන් බුද්ධාංකුර ගණන් പ്രേත ලෝකෙ දුක් විඳින പ്രേතයෝ ගැන ධර්මයේ සඳහන් වෙනවා. එතකොට මේ කෙනා പ്രേත ලෝකෙ බොහෝ දුක් විඳින්මින් සෙම්සොටු මල මුත්‍ර හොයා ශාපිපාසාවෙන් දුක් විඳිනවා.
ඒ අතරේ බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා දහම් දෙසනවා. බොහෝ පිරිස බණහලා ධර්මාවබෝධය ලබනවා. හැබැයි අර ප්‍රේත ලෝකෙ වැටිච්ච කෙනාට ඒ පින මතු කරගෙන කුසල් වඩාගෙන සසරෙන් ගැලවෙන්න තියෙන අවස්ථාව ඔහුට අහිමි වෙලා යනවා. අන්න ෂණ සම්පත්ති අහිමි වෙනවා. දුෂ්ටක්ෂණයක් කියලා බුදුහාඳුරු පෙන්නනවා. එහෙමනම් බුද්ධ ශාසනයක් ලෝකෙ පහළ වුණා. කෙනෙක් නිරේ නං ඉපදිලා ඉන්නේ. කෙනෙක් තිරිසන් ලෝකෙ නං ඉපදිලා ඉන්නේ. කෙනෙක් ප්‍රේත ලෝකෙ නං ඉපදිලා ඉන්නේ. දුෂ්ටක්ෂණයක්. ඒ අයට ධර්මය අවබෝධ කරන්න තියෙන අවස්ථාව මග හැරෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ කෙනෙක් ඔන්න නිවන් දකින්න හිතාගෙන සසරේ හොඳට පින් කරගෙන එන කෙනෙක්. ඒ අතරතුර යාට මිත්‍යා භාවනාවක් මුණ ගැහිලා කාගේ හරි එක ගුරුවරු හොයාගෙන විමුක්තිය හොයාගෙන යනකොට එයාට අහන්න ලැබෙනවා වැරදි භාවනාවක්. මෙන්න මෙහෙම භාවනා වඩන්න කියලා අසං්ඥ සමාධී. එයා ඒ භාවනාව පුරුදු කරනවා. හොඳට භාවනා කරලා එයා මරණින් මත්තේ උපදිනවා අසං්ඥ තලය. අසං්ඥ තලය ගැන ධර්මය පෙන්නන්නේ මේ හිතේ භාවනාව තුළ සිතුවිලි ඉවත් කරලා හිස් බවක් පුරුදු කරන. ඒ හිස් බව තුළ එයා මරණයට පත්වෙලා සංඥාවක් අඳු නැති තාවකාලික එක හැමදාම තියෙන එකක් නෙමේ නික සාමාන්‍ය තේරෙන්න කියන්න ඔබට ගොඩක් ගැඹුරට මේක තේරුම් ගන්න බැරින කල්ප ගානක් නිදාගත්ත වගේ ඒ සමාපත්තිය තුළ එයා එවැනි ලෝකෙක පහළ අසං්ඥ තලයේ පහළ වෙන ඒ අසං්ඥ තලයේ පහළ වෙච්චකෙන අපි නිකහිතම ගල් පිළිමයක් තිබ්බ කිය අන්නේ වගේ යාට කිසිම සංඥාවක් අරමුණක් මොකොවත් තේරුම් ගැනීමක් මුකුත් නැතුව එයා එහෙම හිස් බවක් තුළ කල්ප ගානක් ඉන්නවා. එහෙම ඉඳල යාට යම් දවසක ඒ ශක්තිය ඉවර වෙනකොට අර ඒ වඩපු ඒ භාවනාවේ ඒ අසං්ඥ සමාධයේ ඒ කුසල ශක්තිය ඉවර වෙනකොට එයාට අරමුණක් එනකොට මෙයා චුත වෙලා තව කොහරි තැන කාය උපදිනවා. තාවකාලික කල්ප ගානක හිස් බවක්. කෙනෙක් ඔයනි සමාධයක් පුරුදු කළ අසං්ඥ තලය උපදිනවා. ඒ අතර බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙලා දහම් දෙසනවා. බුදුවරු නිවන් මඟ පෙන්නල දෙන බොහෝ පින් ඇති අය ධර්මය අවබෝධ කරනවා. එයා දන්නේ. එයාට ධර්මය අවබෝධ කරගන්න බෑ. මතක තියාගන්න බ්‍රහ්ම ලෝකවල වනත් හැම බ්‍රහ්ම ලෝකයකම නිවන් දකින්න බෑ. සමහර බ්‍රහ්ම ලෝක තියෙනවා නේව සංඥා නා සංඥා ඇතන ඒ බ්‍රහ්ම ලෝකෙත් නිවන් දකින්න බෑ කිය. සංඥාව ඇත්තෙත් නැති නැත්තෙත් නැති අවස්ථාව ඉතාම සියෝ. ඒක නාට වැටහෙන්නේ. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා. උන්වහන්සේ බැලුවන කාටද මම මේ ධර්මී දේශනා කරන්න. මුලින්ම මතක් වුණේ ආලාර කාලා. බොහෝ භාවනා කරපු අය හැබැයි වැරදි භාවනා කරන. දින 7කට පෙර මිය ගිහිල්ලා අරූපී බ්‍රහ්ම තලයක ඉපදිලා. ඊළඟට බැලුව උද්දක රාමපුත්ත කෙලෙස් අඩුවෙන් හිටපු භාවනාවටපු කෙනෙක්. බලද්දි කලින් දවස මරණයට පත්තිලා ඒත් අරූපී බ්‍රහ්ම තලයක ඉපදිලා. ඒ වගේ සමහර අරූපී බ්‍රහ්ම තල තියෙනවා ධර්මාවබෝධයට තියෙන අවස්ථාව මග හැරලා. එදකොට බලන්න බුදු කෙනෙක් පහළ වෙලා නිවන් මඟ දේශනා කරත් ඊට කලින් වැරදි භාවනාවක් වටලා මරණයට පත්වෙලා අරූපී බ්‍රහ්ම ලෝකෙක ඉපදිලා හිටියොත් එවැනි ලෝකෙක අසං්ඥ තලයක හරි එයාහට ධර්මය අවබෝධ කරන්න තියෙන අවස්ථාව නැති වෙනවා. දුෂ්ටක්ෂණයක් ක්ෂණ සම්පත්තිය මග හැරලා යනවා. ඊළඟට අපි හිතම මනුස්ස ලෝකෙම ඉපදුනා කියලා බුදු කෙනෙක් වැඩ ඉන්නකොට නැති කාලෙක නෙමේ. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙලා දහම් දෙසනෝ. එවැනි කාලෙක මනුස්ස ලෝකෙම උපදිනවා ප්‍රත්‍යන්ත දේශයක. වෙන ඈත රටක ඈත පලාතක බණපදයක් ඇහෙන් නැති ප්‍රදේශක උපදිනවා. එයා ඔහේ කාලබීලා ඔහි ජීවත්වෙනවා එක්ක මනුස්ස ලෝකෙම මොනවහරි කරගෙන හම්බ කරගෙන කාලා ජීවත්වෙනවා. ඔහේ පින් පව් කුසල් අකුසල් අහන්නවත් නෑ ඔහි ජීවත්වෙලා මැරිලෑනවා. ඈත පලාතක බුදුවරු පහළ වෙලා දහම් දෙසනවා නිවන් මඟ දේශනා කරනවා. එයාට අවස්ථාව මග හැරෙනවා. එතකොට මනුලොව ඉපදුනත් බුද්ධ ශාසනයක් තියෙන කාලෙක බණපදයක් ඇහෙන් නැති ගමක රටක ජීවත් වුණු. එවැනි පලාතක ඉපදෙන්න ලැබුණොත් මොකක් හරි කරුමකට. දැන් ඔබ නිකං හිතන වර්තමානම හිතන්
අද මේ තාක්ෂණ එදා බුදුහාමුදුරන්ගේ කාලේ මේ අන්තර්ජාලයෙන් ඉන්ටර්නෙට් වලින් රූපවාහිනී මාධ්‍ය වලින් සැටලයිට් වලින් බණ කිව්වේ නෑනේ. එතකොට ඒ කාලේ දඹදිවම කොච්චර තිබුණාද? දඹදිව මහා විශාල රාජ්‍යයක්. බුදුරජාණන් වහන්සේගේ ජීවිත කාලේ ඔය හැම තැනම ගම්නියම් ගම්වල වැඩියන්නේ නෙමෙයි. උන්වහන්සේ ඒ වැඩ හිටපු කාලේ වැඩිපුරම වැඩ හිටියේ සවැත් නුවර ආශ්‍රිත. බුදුරජාණන් වහන්සේ ඒ වස් කාල ගත කරමින් චාරිකාය වඩිනකොට ඒ උන්වහන්සේ පින තියෙන බොහෝ අයට පිහිට වුණා. හැබැයි තව කොච්චර ඉන්නේ නැද්ද ඈත පළාත්වල මෙහෙම බුදු කෙනෙක් පහළ වුණා කියලා අහපුවත් නැති මිනිස්සු ඒ කාලේ ඉඳලා මැරිලා යන්නේ නැති. එතකොට ඒ වගේ දැන් හිතන්න අද මෙච්චර තාක්ෂණයත් එක්ක බණ අහන්න ලැබෙනවා. අද මේ කරන ධර්ම දේශනාව සමහරලාට මම කොහේ ඉඳන් මේ දේශනාව පටිගත කරත් මේ දේශනාව අන්තර්ජාලයට විසුරුවා හැරියට පස්සේ ලෝකේ පුරාම ඉන්න මිනිස්සුන්ට අහන්න ලැබෙනවා. ඊළඟට YouTube ඔස්සේ අහන්න ලැබෙනවා. ඊළඟට ඒ අය අන්තර්ජාලයට විසුරුවා හරිනකොට ඒ ඔස්සේ බලන්න ලැබෙනවා. ඔය කොහොම ලැබුණත් බුදු කෙනෙක් බුද්ධ කියන වචනේවත් අහපු නැති මෙහෙම ධර්මයක් තියෙනවා කියලා දන්නේවත් නැති මිනිස්සු මේ ලෝකේ ඉන්නවද නැද්ද? ඉන්නවා. සමහර මැද පෙරදිග රටවල් වල සමහර අය ජීවත් වෙනවා ඒ ආගම ඇරෙන්න වෙනත් ආගමක් තියෙනවා කියලා දන්නෙත් නැහැ. එච්චරකට ලෝකෙ වෙන කිසි දෙයක් නොදන්න අය. අප්‍රිකානු රටවල කොච්චර ඇද්ද? නොයෙක් අන්‍යාගමිකව ඉන්න කවදාව තේරෙන්නෙත් නැහැ. උන්ට මේ සිංහලෙන් බණක් තේරෙන්නෙත් නැහැ. ඒ භාෂා මේ ලෝකේ භාෂාවල් කොච්චර තියෙනවද? ඒ නිසා යන්තම් හරි මේ අපිට පුළුවන් හැටියට අපි සිංහලෙන් බණ ටිකක් කියනවා. ඉංග්‍රීසියෙන් බණ කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේලා ගලපලා ඉංග්‍රීසියෙන් කියනවා. තව ඉතින් භාෂා කීපයකින් ඔය ප්‍රංශ භාෂාවල් කීපයක් ළඟට තායිලන්තේ බුරුමේ ඉන්න අය ඒ භාෂාවලින් දහම් දෙසනවා. නමුත් ලෝකේ භාෂාවල් කොච්චර තියෙනවද? ඒ අය දන්නෙත් නෑ මෙහෙම බුදු කෙනෙක් හිටියලු මෙහෙමයි මේ ධර්මයක් දේශනා එක වචනයක් බුදු ගුණයක් දන්නේ නැති ආද කොච්චර ඉන්නවද? ඒ නිසා බුද්ධ ශාසනයක් පවතින කාලෙක බණපදයක් ඇහෙන ගමක රටක පළාතක ජීවත් වෙන්න ලැබෙනවා කියන්නේ මහා පිනක්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙකුට බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක පවා ප්‍රත්‍යන්ත දේශයක බණපදයක් ඇහෙන්නේ නැති ගමක පළාතක රටක ජීවත් වෙන්න ලැබුණොත් ෂණ සම්පත්තිය අහිමි වෙලා යනවා. ධර්මාවබෝධයට තියෙන අවස්ථාව මගහැරෙනවා. දුෂ්ටක්ෂණයක් කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඔය විතරක් නෙමෙයි. බුදු කෙනෙක් පහළ වෙලා දහම් දෙසනකොට ඒ නගරෙම ඒ ගමේම අපි හිතමු බුදුහාමුදුරු වැඩ හිටිය කාලේ සවැත් නුවරම උපදිනවා. ජේතවනේ අසලම කියලා හිතමු. ඒ අසලම පවුලක ඉපදිලා ඉන්නවා මන්ද බුද්ධිකයි. සිහිනුවන අඩුයි, කල්පනාව නැහැ. ධර්මයේ පෙන්වන්නේ දුප්පඤ්ඤෝ හෝති. උපතින්ම දුෂ්ප්‍රඥයි. මොලේ වැඩිලා නැහැ. ජලෝ ඒල මෝගෝ කියන ජලෝ කියන්නේ කෙලතුළුයි. කෙල පෙරාගත්ත කෙනෙක් ඔබ දැකලා ඇති. එවැනි සමහර දරුවෝ උපදිනවා. ඒ පෙර අකුසල් එක්ක උපදිනවා. ඒ අය සසරේ කරපු කර්ම විපාක මත මනුස්ස ලෝකෙ ඉපදුනත් උපතින්ම නුවණ අඩුයි. තේරුම් ගැනීමේ හැකියාව අඩුයි. සමහරු ඉන්න අවුරුදු 30 40 50 ගිහිල්ලා අසුචි කළ ඇඟේ ගා ගන්නවා. කෑම ටික කන්න තේරෙන්නේ නැහැ. ඇඳුමක් ඇඳ ගන්න තේරෙන්නේ නැහැ. මල මුට්ට පහ කරන හැටි තේරෙන්නේ නැහැ. එතකොට ඒ වගේ ඒ නුවණ අඩු අය ඉන්නවා. එතකොට බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා දහම් දෙසනකොට කෙනෙක් උපදිනවා පෙර කර්ම විපාකයකට මනුස්ස ලෝකේ උපදිනවා. බුදුහාමුදුරුව පහළ වෙච්ච කාලේ ඒ ළඟම ගමක උපදිනවා. එවැනි නුවණ නැති කෙනෙක් හැටියට උපදිනවා. එයාටත් ෂණ සම්පත්තිය අහිමි වෙනවා. දුෂ්ටක්ෂණය. ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව උට මගහැරෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා දැන් බලන්න මේ ලැබෙනවට වැඩිය කොච්චර ධර්මාවබෝධයට තියෙන අවස්ථාවට නොලැබී යන්නමනේ අවස්ථාව තියෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නවා මහණෙනි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙලා දහම් දෙසනකොට කෙනෙක් උපදිනවා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ඒ භූමියේ ඒ ආසන්න තැනකම උපදිනවා. එයා නියත මිත්‍යා දෘෂ්ටියයි.
එයා වෙනත් දැන් බුදුහාමුදුරුවෝ පහළ වෙනකොට දෙසටක් මිත්‍යා දෘෂ්ටි තිබුණා කියලා. නිගණ්ඨ ශ්‍රාවකයෝ කොච්චර හිටියද? සංජය බෙල්ලට්ටි පුත්, අජිත කේසකම්බලි, කකුද කච්චායන, මක්කලි ගෝසාල කොච්චර ඉඳලා තියෙනවා. එතකොට මේ මිත්‍යා දෘෂ්ටිය එයා බැසගෙන ඉන්නවා. සමහර අය හිටියා බුදුහාමුදුරන්ගේ කාලෙත් එක එක විශ්වාස තිබ්බයි. හැබැයි ඒ අය බුදුහාමුදුරු මුණ ගැහිලා බණ අහලා ඒ මිත්‍යා දෘෂ්ටි අතහැරලා සම්මාදිට්ඨිය පිහිටියා. ඒ අතර සමහර අය හිටියා පිළිගන්නෙම නැහැ. බුදුහාමුදුරන්ට මැරෙනකම් වෛර බැඳගෙන ඊරිසියා කර කර හිටපු අය කොච්චර හිටියද ඒ කාලේ. තමන්ගේ මිත්‍යාවෙම එල්බීගෙන හිටියා. ඒක අතහැරියේ නැහැ. එතකොට එවැනි නියත මිත්‍යා දෘෂ්ටියේ බැසගෙන ඒකම හරි කියන විශ්වාසයෙන් ඒ දෘෂ්ටි අතහරින් නැතුව හිටියොත් බුදු කෙනෙක් පහළ වෙලා කොච්චර ධර්ම දේශනා කරත්, බුදුහාමුදුරුවෝ පහළ වෙලා ඒ නගරයකම වැඩ හිටියත් එයාට ෂණ සම්පත්තිය අහිමි වෙනවා. දුෂ්ටක්ෂණයක්. එයාට ධර්මය අවබෝධ කරන්න තියෙන අවස්ථාව අහිමි වෙනවා. දැන් ඔබ අහලා ඇති බුදුහාමුදුරුවෝ රජගහනුවර වේළුවනේ වැඩ ඉන්නකොට ඒ වේළුවනාරාමයට අසලම අල්ලපු ඇටේකීම චුන්ද සූකරික කියලා හිටිය. ඌරු මරපු කෙනෙක්. එයාගේ ජීවිතේ ඌරු ඇති කරන ඌරු මරනවා. මස් පිණිස සතුන් ඇති කරගෙන ඌරන්ට වද දිදී ගහලා මරනවා. මස් කරලා කඩේට විකුණනවා. ඒක තමයි යාගේ ජීවිතේ. දැන් අල්ලපු ඇටේ වේළුවනාරාමේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා. බිම්බිසාර රජතුමාණන් වේළුවනේ හදලා පූජා කරේ. එතකොට රජ්ජුරුවෝ එනවා, රාජකීය පිරිස එනවා, බණ අහනවා, දහස් ගණන් මිනිස්සු ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් බණ අහනවා, මාර්ගඵල ලබනවා. කොච්චර කීර්ති රාවයක් පැතිරුණාද? අනික සාමාන්‍ය කෙනෙක් නෙමෙයි, මේ ශාක්‍ය පුත්‍රේ සුද්ධෝදන රජතුමාගේ පුත්‍ර රත්නේ. එහෙමනේ ඒ කාලේ වැටිපුරම ඉන්දියාවේ මිනිස්සු බුදුහාමුදුරන්ට ගරු කරේ ශාක්‍ය වංශය නිසා. පස්සේනේ බණ අහලා පැහැදෙන්නේ. ඊට කලින් පැහැදෙන්නේ ඕවට. එතකොට ඒ ශාක්‍ය පුත්‍රයෙක් වුණා සුද්ධෝදන රජතුමාගේ පුතෙක් පැවිදි වෙලා හිටියත්, රජතුමාවත් කවුරු ආවත් කවුරු නිවන් දැක්කත් වගේ වගක් නෑ. ඌරු මරමරා හිටිය අර පව්කාරය. කවදාවත් සිතුවිල්ලක් ඇති වුණේ නෑ මටත් ඔය ජේතවනයේ පැත්තේ මේ අල්ලපු ඇටේනේ ගිහිල්ලා නිකන් හරි බණ ටිකක් අහන්න ඕනේ. මාත් ගිහිල්ලා ওই බුදුහාමුදුරන්ව හම්බෙලා එන්න ඕනේ. උන්වහන්සේ කොහොම කෙනෙක්ද දන්නේ නැහැ. ගිහින් කතා බහ කරලා බලන්න ඕනේ. කවදාවත් සිතුවිල්ලක් ඇති වුණේ නැහැ. බලන්න අකුසල් වල භයානකකම. තමන් මැරෙන්න වැටෙනකම්ම ඌරු මරමරා කර්මම රැස් කර කර හිටියා. අන්තිමට පෙර කර්ම බලවත් වෙලා තමන්ගේ අකුසල් බලවත් වෙලා ගති නිමිති පහළ වුණා. ඌරේ කෑ ගහන විදියටම කෑ ගහලා මැරිලා දුගතිය වැටුණා. එතකොට බලන්න බුද්ධ ශාසනයක් තියෙන කාලේ මනුස්ස ජීවිත ලැබුවත් හැමෝටම ෂණ සම්පත්තිය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මනුස්ස ජීවිතයයි බුද්ධ ශාසනයයි එකතු වෙලා ෂණ සම්පත්තිය ලබන්නත් ඒක මහා පෙර පිනක් තියෙනට ඕන. පින්වතුනි, අපි ඔබට ජීවිතේ ගොඩාක් ප්‍රශ්න ඇති. ඔබ බොහෝ වෙලාවට ඔබට කරදර ප්‍රශ්න එනකොට මිනිස්සු කියනවා මම පව්කාරයෙක්. මොකක්ද මම මේ කරපු කරුමේ? මං වගේ නම් පව්කාරයෙක් නෑ. ඔබ ඔය වගේ ඕන තරම් අහලා ඇති මිනිස්සු කියනවා. සමහරව අපි ළඟටත් ඇවිල්ලා කියනවා හාමුදුරනේ මොකක්ද මම මේ කරපු කරුමේ? ඔහොම කියන අය ඉන්නවා. එතකොට අපි අපේ ජීවිතේ ප්‍රශ්න එනකොට මේක කරුමේ මගේ පව්කාරකම කී ඉන්නවා. ඔබ ලෝකෙ දිහා බලන්න අපිට මේ කොච්චර වාසනාවක්ද ලැබිලා තියෙන්නේ කියලා. අපිට ජීවිතේ මොන ප්‍රශ්න තිබුණත් ප්‍රශ්න නැති කෙනෙක් නෑ. හැබැයි ලෝකෙ වටිනාම වස්තුව, වටිනාම මාණික්‍ය, වටිනාම පූජනීයම දේ තුනුරුවන් අපිට ලැබුණා. බුද්ධ ශාසනයක් ලැබුණා. මනුස්ස ජීවිතය ලැබුණා. ෂණ සම්පත්තිය ලැබුණා. ලෝකෙ වටිනාම දේවල් සියල්ල අපිට දැන් ලැබිලා තියෙනවා. අපිට ඒ දුර්ලභ මනුස්ස ජීවිතය ලැබුණා. දැන් ඔබේ ඇස කන හොඳට ඇස් දෙක පේනවා නම් බණ පොතක් හරි කියව ගන්න තාම, කන් දෙක ඇහෙනවා නම් මේ බණක් අහලා තේරුම් ගන්න තාම, හොඳට සිහිනුවන තියෙනවා නම්, කියන දේ තේරෙනවා නම්, මේ ධර්මය අහලා තමා තුළින් ගලපලා බලන්න පුළුවන් හැකියාව තාම ඔබට තියෙනවා නම් ඔබ වාසනාවන්තයි. තාමත් ඔබ වාසනාවන්තයි. හැබැයි මේක අහිමි වෙන්න පුළුවන්.
මතක තියාගන්න මේ බණ ටික ඇහුණට හැමදාම මෙහෙම තියෙන්නේ. අපි දන්න හෙට වෙනකොට ඇස් පේන්නේ නැති වෙන්න පුළුවන්. කන් ඇහෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ හොඳට හිටපු අය හිටි ගමන් ඔන්න ඇස් පෙනීම නැති වෙනවා. ඊට පස්සේ වෛද්‍යවරු ළඟට ගියාම කියන එක්ක මෙයාට එක සීනි වැඩි වෙලා මොකක් හරි හේතුවක්. එක්ක සමහරුට මේ හොඳට ඉන්නවා හිනාවිය පස්සේ බැරිය ඉන්නකම් කාලා බීලා ඉන්නවා පස්සේ බනහනවා කිය කී ඉන්නවා. නහරක් පුපුරනවා. සමහර අය ඉන්නවා හිටි ගමන් බලපුවාම ඔන්න ඔත්පල වෙලා. එක්ක කට පැත්තකට ගිහිල්ලා ඇද වෙලා එක්තැන් වෙලා. බලපුවාම එක්ක මොලේ නහරක් පුපුරලා කියනවා. ඒ වගේ ජීවිතේ කෙනෙක් අසරණ වෙන්නේ. අද හොඳට කකුල් දෙකෙන් ඇවිදගෙන දුවගෙන පාරේ ඇවිදගෙන යන කෙනා හෙට රෝදපුටුවට වැටෙන්න පුළුවන්. හෙට එක්තැන් වෙන්න පුළුවන්. ඕක තමයි ජීවිතයේ ස්වභාවය. ඒ නිසා ඔබ තාම හොඳට ඇස් පේන කෙනෙක් නම් ඔබ තවමත් හොඳට කන් ඇහෙන කෙනෙක් නම් ඔබට තාම බණ පොතක් කියවන්න පුළුවන් නම් කන් දෙකෙන් හොඳට බණක් අහලා තේරුම් ගන්න පුළුවන් නම් ඔබට භාවනා කරන්න වාඩි වුණාට පස්සේ අඩුම ගානේ ටික වෙලාවක් හරි කකුල් රිදෙනවා වෙන්න පුළුවන් සාමාන්‍ය පුංචි පුටුවක බංකුවක හරි වාඩි වෙලා හිත හදාගෙන භාවනා අරමුණේ හිත පිහිටවාගෙන මෙනෙහි කරන්න පුළුවන් කෙනෙක් නම් ඔබ තාම පින තියෙන වාසනාවන්ත කෙනෙක්. හැබැයි ඔය පින අහිමි වෙන්න කොයි වෙලේ පෙර පින ගෙවිලා පෙර අකුසල් බලවත් වෙයිද කියලා ඔබටවත් මටවත් අපි කාටවත් කියන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා පින්වතුනි අප්‍රමාදීව පින් කරගන්න. කුසල් වඩන්න. ෂණ සම්පත්තිය ලැබිච්ච වෙලාවේ වටිනා මනුස්ස ජීවිතයත් වටිනා බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලාවේ දැන් අපි මේ ෂණ සම්පත්තියෙන් කතා කරේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච කෙනෙකුට බුද්ධ ශාසනයක් ලැබුණත් අවස්ථාව අහිමි වෙලා යන ආකාරය. ඔය අතරේ ඔබ හිතන්න බුද්ධ ශාසනයක් ලැබෙන්නම කොච්චර දුර්ලභයිද කියලා. මේ ලෝකේ සාරා සංඛේය කල්ප ලක්ෂයක් තුල ලෝකෙ පහළ වුණේ බුදුරු 24 නමයි. සූවිසි විවරණ ලැබුවා කියලා ඔබ අහලා ඇති. ඒ නිසා පින්වතුනි සංසාර ගමන හිතා ගන්නවත් බැරි තරම් භයානක සසර ගමන. අතිශයින්ම දුර්ලභයි. ඒ නිසායි බුදුරජාණන් වහන්සේලා දිනපතා භික්ෂුන් වහන්සේලාට ගාථාවක් සිහිපත් කරනවා. මහණෙනි දුර්ලභෝ බුද්ධෝත්පාදෝ. බුදු කෙනෙක් ලෝකෙ පහළ වීම අතිශයින්ම දුර්ලභයි. දුර්ලභාෂණ සම්පatti. දුර්ලභා මනුස්ස පටිලාභ මනුස්ස ජීවිතයක් ලැබීමත් අතිශයින්ම දුර්ලභයි. ඒ මනුස්ස ජීවිතයක් ලැබිච්ච කෙනෙකුට බුද්ධ ශාසනයක් මුණ ගැහිලා හිත පහදිනවා කියන්නේ ෂණ සම්පත්තිය අතිශයින්ම දුර්ලභයි. ඊළඟට පැවිදි අයට බුදුහාඳුරු දේශනා කරන දුර්ලභා පබ්බච්චා මහණෙනි කෙනෙකුට ඒ ශාසනික පැවිදි වෙන්න ලැබෙනවා කියන්නේ අතිශයින්ම දුර්ලභයි. මහණෙනි නුඹලාට දුර්ලභ කරුණු සියල්ල දැන් ලැබිලා අප්පමාදේන සම්පාදේත. බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි මේ සසර ගමනේ අනතුර බුද්ධ ශාසනයක් ලැබිච්ච කෙනෙකුට මේ ලැබිච්ච අවස්ථාවේ වටිනාකම බුදු කෙනෙක් තරම් මේ ලෝකෙ මිනිස්සුන්ට තේරෙනවනම් බුදු කෙනෙකුට තරම් මේ ලෝකෙ මිනිස්සුන්ට යම් වැටහීමක් තියෙනවනම් හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි වෙනවා වගේ ආයුධයකින් පහරක් කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ මොන ප්‍රශ්න තිබුණත් එයා අප්‍රමාදීව ධර්මය අවබෝධ කරන්න මුල් තැන දීලා ධර්මාවබෝධයට මහන්සි ගන්න කෙනෙක් වෙනවා කිය. ඒ නිසා අප්‍රමාදී වෙන්න. අප්‍රමාදීව ලැබිච්ච මනුස්ස ජීවිතයේ ෂණ සම්පත්තිය අහිමි වෙන්න දෙන්න එපා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කනෝ වෝමා උපච්චක. මේ ලැබිච්ච මොහොත නම් අත් නොහැරේවා. කනා තීතාහි සෝචන්ති නිරයම්පි සමප්පිතා. මේ අවස්ථාව මගහැරිච්ච අය බුද්ධ ශාසනයක් ලැබිලත් අවස්ථාව මගහැරගත් අය අපායවල් වල වැටිලා ශෝක කරනවා දුක් වෙනවා. ඒ නිසා ලැබිච්ච උතුම් මොහොත නම් අත් නොහැරේවා කියලා. ඒ නිසා අප්‍රමාදී වෙන්න අප්‍රමාදීව ධර්මයේ දියුණු කරන්න. ඔබ හැම දිනාටමත් අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. අද මේ ධර්ම දේශනාවෙන් ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දීදී මේ පින් අනුමෝදන් වෙත්වා.
ඒ දෙවියන්ගේ දිවි අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියල සාදු කියල දෙවියන්ට පින්